සතුරු ආක්‍රමණවලට මෙන්ම නිදන් හොරුන්ගේ ග්‍රහණයට ලක්වීමෙන් දිනෙන් දින විනාශ වී යන උතුරු නැගෙනහිර ඓතිහාසික උරුමයන්ගේ සැබෑම හිමිකරුවන් බෞද්ධයන් බව නොරහසක්. එම උරුමයන්ගේ ශ්‍රේෂ්ඨත්වය අගය මෙන්ම පෞරාණික වටිනාකම හා උදාර බව දන්නේ බෞද්ධයන්ගෙන් අතලොස්සක් පමණයි. හෙළයන් වූ අපට ආඩම්බරයෙන් කතා කළ හැකි අතීතයක් මෙන්ම ප්‍රෞಢ ඉතිහාසයක්ද පවතිනවා. එහි සාඩම්බර හිමිකරුවන් වන අපට පැවරී ඇති භාරදුහුර වගකීමක් මෙන්ම යුතුකමක්ද පවතින බව බොහෝ දෙනෙකුට අමතකව ගොස් ඇත්තේ ජාතියේ අවාසනාවකට බව අකමැත්තෙන් වුවද මතක් කර දිය යුතුයි. උතුරු නැගෙනහිර ප්‍රදේශ අතීතයේ සිටම ඉතා පුණ්‍යවන්ත භූමීන් ලෙස පැවති අතර වෙහෙර විහාර හා ආරාමවලින් ගහන වූ මේ පින්බිමෙහි රහතන් වහන්සේ දහස් ගණනින් වැඩවිසූ බව මහා වංශය ඇතුළු වංශ කතාවල මෙන්ම ශිලාලිපි හා ටැම් ලිපිවලින් සනාථ වනවා. මෙරට මුහුදු තීරයෙන් 60%කට උරුමකම් කියන උතුරු නැගෙනහිර ප්‍රදේශ දෙක ලක් මවගේ සරුසාර භූමියෙන් 3/1 හිමිකාරිත්වය දැරීමද විශේෂත්වයක්. මුහුදට ඇදහැරෙන ප්‍රධාන ගංගා හා ඔයවල් 32 අතුරින් 21ක්ම මෙම දිශාවන් සතුව පැවතීම එම භූමියේ සශ්‍රීකත්වය විදහාපාන කදිම සාධකයක්. මහින්දාගමනයේ සිටම බොහෝ වෙහෙර විහාර මේ පින්බිමේ ඉදි වූයේත් අතීත ජම්බකෝල පට්ටාන ලෙස හැඳින් වූ දඹකොළ පටුනත් මහාතිත්ත ලෙස හැඳින් වූ මාතොටත් ගෝකන්න ලෙසින් හැඳින් වූ ත්‍රිකුණාමලයත් සම්බන්ධ කළ ප්‍රධාන මාර්ගය මෙම වරායන් කේන්ද්‍ර කරගනිමින් සකසා තිබුණේත් එම පළාතේ පැවති දියුණුව පිළිබිඹු කරමින්. වවුනියාව මන්නාරම මුලතිව් කිලිනොච්චි හා යාපනය යන දිස්ත්‍රික් 5 ආවරණය කෙරෙන උතුරේ ඉදිකර තිබූ වෙහෙර විහාර සංඛ්‍යාව කොතෙක්දැයි තවමත් කිසිවෙකුටත් සඳහන් කිරීමට හැකියාවක් නොලැබී ඇත්තේ මේ සම්බන්ධයෙන් නිසි අධ්‍යයනයක් මේ දක්වා සිදු නොවීම නිසායි. එළාර දුටුගැමුණු යුද්ධෙන් පස්සේ ඒ ජයග්‍රහණය නිමිත්තෙන් නන්දිමිත්‍ර යෝධයාට ලැබුණු ගම්බරේ තමයි අපි දැනට පදිංචි වෙලා ඉන්නේ. ඒ පරපුර දැනට මේ ජීවත් වෙන බව තමයි පුරාණ මුතුන් මිත්තෝ අපිට කියලා තියෙන්නේ. මේ නන්දිමිත්‍ර යෝධයාගේ පවුලේ උදවිය සහෝදර සහෝදරියන් කරපු වෙහෙර විහාර වැව් අමුණු තමයි දැන් අපිට උරුම වෙලා තියෙන්නේ. මේවා අවුරුදු 30ක යුද්ධයක් තිබිච්ච කාලෙත් අපි මේවා ආරක්ෂා කරගත්තා ගම්බින් ඇරලා නොයා. ඒ නිසා මේක දකුණේ ඉන්න සැදහවතුන්ට මම ඊටාම ගෞරවයෙන් කියන්නේ මේ ප්‍රදේශවලට ඇවිල්ලා මේවා දැක බලාගෙන අපිට ආරක්ෂා කරලා දෙන්න අනාගත පරම්පරාවට භුක්ති විඳීමට. එක එක කාලවල මෙහි පැමිණි සමහර උදවිය මේ වැඩිදියුණු කරන්න පොරොන්දු වුණා. නමුත් වෙලා නැහැ. නමුත් අපි ගම්මු වශයෙන් අපි පුරාණ ගම්වල ඉන්න ගම්මු වශයෙන් ඉල්ලා සිටිනවා. අපේ මේ පුරාණ ස්ථාන වල පැමිණිලා මේවා අලුතෙන් සංරක්ෂණය කරලා වැඩිදියුණු කරලා අපේ අනාගත පරපුරට ඉතිහාසය ගැන අවබෝධයක් වෙන විදිහට හදලා අපිට ලබා දෙන්න අපි ගම්මු විසින් ඉල්ලා සිටිනවා සියලු දෙනාගෙන්. පෞරාණික වටිනාකම අපේ පෞරඩත්වය පෙන්වන්න අපිට අවස්ථාව සලසා දෙන්න කියලා මම මේ රටේ සිටින ජනාධිපතිතුමා ඇතුළු සියලුම වගකීතු නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. අපේ බාල මහලු තරුණ සියලුම අයගේ අනාගතය රැඳිලා තියෙන මේ පුරාවිද්‍යා වටිනාකම තියෙන මේ දේශය තුළ සියලුම බලධාරීන්ගෙන් මා ඉල්ලා සිටින්නේ මේක දේශීය විදේශීය සංචාරක පුරවරයක් කරලා මේ අපේ ගම්මාන ටික දියුණු කරගන්න අවස්ථාව සලසා දෙන්න කියලා.
මෙම භූමියේ පිහිටි සංරක්ෂණය වේ යුතු ඓතිහාසික ස්ථාන මෙන්ම සංරක්ෂණය වන ස්ථාන සොයා ස්වාධීන රූපවාහිනී අප උරුමය සොයා යාම ඇරඹුවේ එය ජාතික උරුමයක් ලෙස සලකමින් හා එහි වටිනාකම නිසි ආකාරයෙන් අවබෝධ කරගනිමින් දුෂ්කරතා රැසක් මැද්දේ අප මාස ගණනාවක් පුරා උතුරේ බොහෝ වනගත ප්‍රදේශවල දින ගණන් පා ගමනින් යමින් වැළලී ඇති අපේ අතීත උරුමයන් අනාගත පරපුරේ සුබ සිද්ධිය උදෙසා එකිනෙක ගෙනහැර දක්වන්නට කටයුතු කළෙමු. අපිට තේරිලා තියෙනවා මේවා යම් යම් දේවල් වෙනස් විය යුතුයි. එඳ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඒ පනත වෙනස් කිරීමත් ඒ වගේම එහි ව්‍යුහය වෙනස් කිරීමටත් අපි මේ වෙනකොට හිත යොමු කරලා තියෙනවා. ඒ කටයුත්තට මුල පුරලා තියෙනවා. ඒ වගේම අපේ අමාත්‍යාංශ විශේෂපතියට අයිති ජාතික උරුමයන් නම් කිරීම සොයා ගැනීම සහ ජනතා සහභාගීත්වයෙන් ඒවා නම් කිරීම මාර්තු මාසයේ ඉඳන් අපි පටන් ගන්නවා. ඒ ජාතික උරුම නම් කිරීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යභාරයට ලොකු හයියක් උදව්වක් වෙයි. ඒකට වෙනමම වැඩසටහනක් යනවා. මේක දැවැන්ත විශාල වැඩපිළිවෙලක්. මොකද ඉතිහාසයක් නැවත ගොඩ ගැනීම අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ලේසි නෑ. ඒ සියලු දෙනාගේම සහයෝගය තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. එම කාර්යභාරය තවමත් අප ඉටු කරමින් සිටින්නේ බොහෝ පාර්ශ්වවල සහයෝගයද නොමසුරුව ලබා ගනිමින්. උතුරේ මහා වනයෙන් වට වූ බෞද්ධ පුදබිම් රැසක දිවිගෙවෙන මහා සංගරුවන එම උරුමයන් ආරක්ෂා කරගනිමින් සිටින්නේ කුසට නිසි ආහාරක් පවා නොලැබෙන පසුබිමකයි. ඇතැම් ප්‍රදේශවල පිහිටි යුද සමයේ මායම් ගම්මාන ලෙස හැඳින් වූ සිංහල ගම්මානවල දරුවන්ට අධ්‍යාපනය පවා ලැබීමට නිසි පහසුකම් නොලැබී ඇත්තේ උතුරේ අධ්‍යාපන බලධාරීන් එම පාසැල්වලට දක්වන කුඩම්මාගේ සැලකිල්ල නිසායි. මෙම කරුණු හරිහැටි අවබෝධ කරගත් ස්වාධීන රූපවාහිනී අප උරුමය සොයායන ගමනට සමගාමීව එක මගේ රට සමාජ සත්කාරක වැඩසටහනද ක්‍රියාවට නැන්වීමට පියවර ගත්තා. උරුමය සොයායන ගමනට ශක්තිය ලබා දෙන්නට පෙරමුණගෙන සිටින විශ්ව ශාස්ත්‍රවේදී මියුරු සම්පත් ලියනගේ මහතා මෙහිදී මෙම සත්කාරයටද අප සමගින් අත්වැල් බැඳගත්තා. ඒ අනුව මුලතිව් දිස්ත්‍රික්කයේ අවසාන සිංහල ගම්මානය වූ හැළඹවැව ගම්පියසේ අකුරු කරන දරු පැටවුන්ට නව තාක්ෂණය හා මුසුවන්නට ඉඩකඩ සලසා දුන්නේ එම දරුවන් දැයි ඉදිරි අනාගතය බාර ගැනීමට සිටින නායකීන් බව අවබෝධ කරගනිමින්. පරිගණකයක් හෝ පරිගණක ගුරුවරයෙකු නොමැති මෙම පාසලට පරිගණක යන්ත්‍ර මෙන්ම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පාසල් උපකරණද පරිත්‍යාග කෙරුණේ එම පාසලට කඩිනමින් පරිගණක විෂය උගන්වන ගුරුවරයෙකු සම්බන්ධ කර දීමේ මහඟු කාර්යයටද දායකත්වය ලබා දෙමින්. කිසිවෙකුගේ අවධානයක් යොමු නොවී තිබූ තම පාසලට මෙවැනි පරිත්‍යාගයක් ලබා දීමට මියුරු සම්පත් ලියනගේ මහතා ප්‍රමුඛ අප කණ්ඩායමගත් වෑයම කොට්ටාස අධ්‍යාපන නිලධාරීවරයාගේ සහ විදුහල්පතිවරයාගේ මෙන්ම ගුරු සිසු සියලු දෙනාගේ ඇගයීමට පාත්‍ර වුණේ මෙලෙසයි. මුළුතු දිස්ත්‍රික්කයේ දුෂ්කර පාසලක් වන මෙම විද්‍යාලය ඔබ ආයතනය මගින් තෝරාපත් කරගෙන මෙහි සිටින දූ දරුවන්ගේ තාක්ෂණික දැනුම සහ ඉදිරි අධ්‍යාපන කටයුතු නංවාලීම සඳහා ඔබතුමන්ලා ගන්නා මෙහෙය පිළිබඳ මම අද දින විශේෂයෙන්ම සතුටට පත් වෙනවා. ITN මාධ්‍ය ජාලය මේ රටේ සුවිශේෂී කාර්යයන් ඉෂ්ට කරන නැති බැරි තැන් සොයා යන අවශ්‍ය අවස්ථාවට උපකාර වන ඒ සඳහා දායකත්වයේ සපයමින් සම්පත්දායකින් සම්බන්ධ කරමින් මහත් මෙහෙවරක් කරන ආයතනයක්. ඉතින් මම සතුටු වෙනවා දවසේ ITN ආයතනයේ මේ සියලු නිලධාරී මහත්වරුන් මේ මුලතිව් දිස්ත්‍රික්කයේ කෙළවරක තියෙන මේ ගම්මානයට උදව් කරන්න පැමිණීම ගැන. අපේ සැඟවුණු සංස්කෘතිය
මතු කර දෙන්නට ඒ වගේම අපේ නොහැකියාව සංගවාගෙන ඒක හැකියාවක් බවට පරිවර්තනය කරමින් මෙවැනි දුෂ්කර ප්‍රදේශයක ජීවත් වෙන දූ දරුවන්ට සහ ජනතාවට සහයෝගයක් ලබා දෙන්නට මේ ප්‍රදේශයට පැමිණීම සම්බන්ධයෙන් මම විශේෂයෙන් ITN මාධ්‍ය ආයතනයට මගේ ගෞරවනීය ස්තුතිය මේ වෙලාවේ පුද කරනවා. පසුගිය වසර 30ක පමණ කාලයක යුද්ධයෙන් පීඩා විඳපු ඒ සියලු විපත් වලට මුහුණ දීපු කාගේත් නොසැලකිල්ලට භාජනය වෙච්ච ජනතාවක් විදිහට තමයි අපිට හම්බඩු ගහලා තියෙන්නේ. ඒ නිසා අපි අසරණ වෙලා ඉන්න තැනකට ඇවිල්ලා ඒ අසරණකමට සරණක් වීම සම්බන්ධයෙන් මම විශේෂයෙන් මේ සම්පත්දායකතුමන් ඇතුළු මේ සියලු කාර්ය මණ්ඩලයට මගේ ස්තුතිය නැවතත් මම පුද කරනවා. මෙම මහඟු කාර්ය පමණක් නොව තවත් බොහෝ කටයුතුවලට උරුමය සොයා එක මගේ රට සත්කාරය තුළින් තම දායකත්වය ලබාදීමට අකණ්ඩව පියවර ගන්නා බව මෙහිදී හඬ අවදි කළ විශ්ව ශාස්ත්‍රවේදී මෙවුරු සම්පත් ලියනගේ මහතා සඳහන් කළා. උරුමය සොයාගෙන වැඩසටහන අපි එන්නේ අපේ උරුමයන් හොයාගෙන. මේ පුංචි දරුවෝ අපේ උරුමයක්. මේ දරුවෝ සමහරවිට අසරණයි අපි. පුංචි දරුවන්ට බොහෝ අඩුපාඩුකම් ඇති. ඒත් මේ අඩුපාඩුකම් ලොකු ශක්තියක් කරගන්න පුළුවන්. ඒ අඩුපාඩුකම් ශක්තියක් කරගන්න මේ අගහිඟකම් අඩුපාඩුකම් මේ හොඳ හැමදේම අවස්ථාවක් කරගන්න. මොකද මඩෙන් තමයි නෙළුමක් පිපෙන්නේ. ප්‍රශ්න, බාධක, ගැටලු, අවහිරතා මේ සියලු දේ තියෙද්දි ජීවිතේ දිනන් හොඳ අවස්ථාවක් අපිට උදා වෙනවා. ඒ අත්දැකීම් මේ දරුවන්ට කියලා දෙන්න. මේ දරුවන්ට තාම ලොකුවට මම මේ කියන කතාව වැටහෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒත් දෙමව්පියන්ට ගුරුවරුන්ට මේ කතාව වැටහෙනවා. ඒ නිසා ජීවිතේ කිසිම කෙනෙක් අසරණ නැහැ. මොකද මම එන්න කලින් මගේ සහෝදරයන්ට කතා කරලා කිව්වා උරුමය සොයා එනකොට මේ මම ජීවිතේට පස්පාගපු නැති තැනකට එන්නේ. හැබැයි මම මීට කලින් මෙහෙට ඇවිල්ලා ඇති කියලා. මං එහෙම කියන්නේ අපි ගොඩක් බැඳිලා තියෙනවා මේ සංසාරත් එක්ක බුදුදහමට අනුව කිව්වොත්. ඒ බැඳිලා තියෙනකොට අපි ඇවිල්ලා තින්නේ ඒ දැවැන්ත උරුමයක් හොයාගෙන. සමහරට මම මේ නිජබුමක් වෙන්න පුළුවන් මගේ. මම මෙතනට ඇවිල්ලා තියෙන්න පුළුවන්. ඒහා සමාන ගැඹුරු සිද්ධාන්ත මේ ජීවිතේ අපි දකිනවා. මම ශාස්ත්‍රවේදී කෙනෙක්. ඒ අතර මම දෛවඥයෙක්. ඒ වගේම තමයි මම මානව සම්පත් නිලධාරියෙක් වශයෙන් සේවය කරන කෙනෙක්. ඒ සියලු දේම කරපු කෙනෙක්. ඒ නිසා මම දකින්න කැමති කාරණේ තමයි මේ කිසිම දෙයක අඩුවක් නෙමෙයි තියෙන්නේ. අපි දකින්නේ සාපේක්ෂව. මේ හැමදේම අවස්ථාවක් කරගෙන ජීවිතේ දිනන්න. මේ දරුවන්ට කියලා දෙන්න කුඩා තැන ඉඳන් ඒ අත්දැකීම් විඳගෙන නැගිටින්න. ඒ වගේම තමයි මේක මම ලබා දුන්න පුංචි උදව්වක් විතරයි. ඒ වගේම තමයි තවත් මට හැකි උපරිම දේ මම සමාජය සහ රට වෙනුවෙන් කරනවා. ඒ වගේම තමයි මම මෙහෙම කියනවා. මෙතන ඉන්න පුංචි දරුවෝ දවසක මමත් පුංචි කාලේ මෙහෙම බලන් හිටියා මගේ පාසලට ඇවිල්ලා පුංචි තෑගී භෝග දෙනකොට විවිධ අය ඒ ලබා දෙනකොට මම දැක්ක කාරණේ තමයි මමත් දවසක කවදා හරි මේ දේ කරනවා. මගේ පුංචි හිතට එදා දැනුණා. මට වයස අවුරුදු 7 8 කියන කාලේ නම් මට ඒක තදින් දැනෙන්න ගත්තා. ඒක අද මම කරලා තියෙනවා. තාමත් කරනවා. මට පුළුවන්කම තිබ්බත් නොහැකියාව උපරිම දේ කෙසේ හෝ මම මේ දේ කරන්න උත්සාහ කරනවා. මේ ලබා දුන් දේවල් දීලා තියෙන්නේ අනිවාර්යෙන්ම මේ කියන සමාජයෙන් එහා ලෝකේ තව දකින්න අත්වලක් විදියට. එනනම් මේ ලෝකේ තව දැවැන්ත දේවල් තියෙනවා. ඔක්කොම ගවේෂණය කරන්න පටන් ගන්න. ඒ වගේම මට මේ අවස්ථාව ලබා දුන් සියලු දෙනාට මුලින්ම ස්තුතිවන්ත වෙන නැවත වතාවක් මම. ඒ වගේම තමයි මේ උරුමය කවුරු හරි කියනවා නම් අපි දන්නේ අපි මෙතනට ඇවිල්ලා මිට කලින් අපි කිසිම කෙනෙක් නෑදෑකමක් නැහැ කියලා. මේ ඔක්කොම මගේ නෑදෑයෝ. මේ ශ්‍රී ලාංකික සියලු සිංහල වේවා, දමිළ වේවා, මුස්ලිම් වේවා සියලු දෙනා මගේ ඥාතීන්. එහෙම දකින්න පුළුවන් සමාජයක් ගොඩනගන්න. ඒක තමයි අපේ අරමුණ. ITN මාධ්‍යාලය අරමුණත් ඒකයි. ඒ වගේම අපේ උරුමය සහ වැඩසටහන අරමුණත් ඒකයි. එහෙනම් අපේ උරුමය අපි හොයාගත්තා. ඒ උරුමය හොයාගන්නකොට ලොකු සතුටක් දැනෙනවා. මේ දරුවන්ට පුංචි උදව්වක් කරලා ඒ ලැබෙන සතුට කියලා නිම කරන්න බෑ.
උතුරේ විනාශ වූ වෙහෙර විහාර ගොඩනැගීමේ ජාතික කර්තව්‍යයට සමාජ සත්කාරක වැඩසටහන් ක්‍රියාවට නැන්වෙද්දී සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවද අප සමග එක්ව කටයුතු කරමින් සිටින්නේ මෙය දැවැන්ත ජාතික වගකීමක් බව දැඩිව අවබෝධ කර ගනිමින් ෙනුම්කේනි සපමල් ගස්කඩ පුදබිමට ඔබ්බෙන් වූ ප්‍රදේශයේ ගඩොල් දසලක්ෂයක් නිපදවීමේ වැඩසටහනක් එම දෙපාර්තමේන්තුවේ මෙහෙවීමෙන් මේ වන විටත් ක්‍රියාත්මකයි. උතුරේ විනාශ වූ වෙහෙර විහාර යළි ගොඩනැගීමේදී අවශ්‍ය වන ගඩොල් නොමිලේ සපයා දීම මෙම වැඩසටහන යටතේ සිදුවනවා. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දිවා රෑ දෙකෙහි වෙහෙස නොබලා කටයුතු කරමින් මෙම මාහැඟි පුණ්‍ය කර්මයට සිය දායකත්වය ලබා දෙන්නේ මේ වන විට ආරම්භ වී ඇති උතුරේ බෞද්ධ පුනර්ජීවනය අවබෝධ කර ගනිමින් එක මගේ රට උරුමය සොයා සමාජ සත්කාරක වැඩසටහන තවදුරටත් පුළුල් කිරීමට අප කටයුතු යොදා ඇත්තේ තවත් බොහෝ පිරිසක් අප සමග අත්වැල් බැඳ ගැනීමට ඉදිරිපත්ව ඇති නිසායි. යම් කිසි කෙනෙක් කැමති නම් මේ රට ඒක ඡත්‍රව ස්වෛරීව එහෙම නැත්නම් බොහොම සමගි සම්පන්නව තවදුරටත් මේක පවත්වා ගන්න ඒ කල යුත්තේ මේ උතුරු නැගෙනහිර පුරා පවතින ඓතිහාසික සිද්ධාස්ථාන වෙහෙර විහාර රැක ගැනීම පිණිස කැපවීම. මේ පින්බිමවල් බුදුරජාන් වහන්සේට පූජා කරපු සංඝයාට පූජා කරපු මහරහතන් වහන්සේලා වැඩ හිටපු මහ පුණ්‍ය භූමිය. එතකොට සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න කැමති සියලු බෞද්ධයන් මේ දේවල් ආරක්ෂා කර ගැනීම පිණිස අපකප වෙනවා. එතකොට ඒ තුලින් වසර 5000ක් කල් මේ සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා වේ. ඉතින් මම බොහොම බැගෑපත් පාද වන්දනාවෙන් යුක්තව ඉල්ලා සිටින මහා සංඝරත්නයගෙන් දායකාරකාදීන් මේ පිළිබඳ දැනුවත් කරලා හරි වැඩපිළිවෙලක් හැදුවොත් අපිට මේ අවුරුදු 100 ගණනකට විසඳ ගන්න බැරි ප්‍රශ්නයක් මේ ඉදිරි අවුරුදු 2-3දී විසඳ ගන්න පුළුවන් වෙයි. ඒ නිසා මම විශ්වාස කරනවා ජාති මාමක ශාසනික කාමී සියලු දෙනා මේ උතුම් වැඩපිළිවෙලට අපට ආශිර්වාද කරાવી, සහයෝගය දක්වාවි, උදව්පකාර කරાવી. ඒ කරන්නේ